අපි මේ ආරම්භ කරන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි 11 වන පාඩම් ඒකකයේ දෙවන පරිච්ඡේදය. අපි දුවල පුතාලට මතක ඇති මගේ මේ දේශනයට සවන් දීපු අපි පසුගිය පාඩමෙන් අපි පිවිසුමක් ලබා ගත්තා. මේ 11 වන පාඩමේදී අපි සාකච්ඡා කරන පියවරයන් මොනවද? එහි මුල් මාතෘකාව ශේෂ පිරික්සුමක් යන හැඳින්වීම. ඒ අනුව අපි අධ්‍යයනය කරා අපි දැනගත්තා ශේෂ පිරික්සුමක් කියන්නේ මොකක්ද කියලා. ඊටමත් සරලව කිව්වොත් එහෙම මේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ අපි ආයාසයෙන් අමුතු මහන්සි වෙලා හදන්න ඕන දෙයක් නෙමෙයි. ඊටමත් සරලව කිව්වොත් එහෙම මේ ව්‍යාපාරය තුල අපි පවත්වාගෙන යන ලෙජරය තුල තියෙන විවිධාකාරයේ පස්සාකාරයේ ගිණුම් වර්ගවල ඒ සියලුම ගිණුම් අපි තුලනය කරලා අපි එක ශේෂ කරොත් එහෙම ඒ ගිණුම් ශේෂ අපි වෙනම ලේඛනයකට ගත්තොත් හර සහ බැර වශයෙන් ඔන්න ඔය කියන සරල ක්‍රියාකාරකම තමයි අපි මේ ශේෂ පිරික්සුමක් හදනවා කියලා අපි කරන අභ්‍යාසය. එතන මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය තමයි මේ ශේෂ පිරික්සුම භාවිතා කරලා අපිට ඊටමත් පහසුවෙන් අපිට පුළුවන් අපේ ගිණුම් කරන ක්‍රියාවලිය තුල අපිට ලැබෙන ඊළඟ ස්ටෙප් එක පියවර වන මේ ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු සම්පාදනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම අපිට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. ලාභ ගිණුම මූල්‍ය තත්ත්වය පිළිබඳ පෙන්වන ශේෂ පත්‍රය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය වැනි මූල්‍ය තොරතුරු සම්පාදනය කරන ලේඛන අපි පිළියෙල කරන ස්ථානය ඒකට අවශ්‍ය පදනම ලබා දෙන අවස්ථාවක් තමයි මේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ. නමුත් අර අපි කිව්වේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම අපේ 10 වසරේ අපේ විෂය නිර්දේශයට ඇතුළත් වෙලා නැහැ. හොඳයි. අපි පොරොන්දු වුණු පරිදි අපි මේ මූලික පොත්පත් වලින් ගණදෙනු ලෙජරයට පිටපත් කිරීම කියන උපමාතෘකාව අපේ විෂය නිර්දේශයේ තිබ්බ ඒක ආවරණය කිරීමට තමයි අද අපි මේ මුලින්ම සූදානම් වෙන්නේ. එහෙමනම් ගිණුම් කාල සීමාවක් තුලදී ව්‍යාපාරික සිදු ගණදෙනු මූලික සටහන් පොත්පත්වල වාර්තා කරලා අපි කිව්වා ඒක ලෙජර් ගිණුම් වලට අපි පිටපත් කර ගන්නවා කියලා. ඒ ගිණුම් සාරාංශ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ඒ වගේම මුදල් පොත, පොදු ජර්නලය මේ ආදී වශයෙන් ඒ මූලික සටහන් පොත්පත්වල සටහන් වන ඒ ගිණුම් තොරතුරු අපි නැවත පිටපත් කර ගන්නවා කියලා කිව්වා මේ ලෙජර් ගිණුම් වලට. එතන තමයි දිත්ත සටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ලෙජර් ගිණුම් වලට ඒක පිටපත් කර ගන්න ආකාරය කොහොමද කියන එකත් ඒක නැවත වතාවක් ආවර්ජනය කිරීමට තමයි ඒ ආශ්‍රයෙන් අවසාන වශයෙන් අපි කොහොමද ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්න කියන මේ කරුණු ආවරණය කරන්න අපි තියෙන අභ්‍යාසයක් තමයි අපි අද සිද්ධ කරන්නේ. නිසා මේකත් අපිට අලුත් අත්දැකීමක් නෙමෙයි, නව අත්දැකීමක් නෙමෙයි. මොකද මීට පෙර පාඩම් වලදී අපි මේවා සූක්ෂම විදිහට අධ්‍යයනය කරලා මේවා නිමා කරලා තියෙන නිසා. නමුත් අපිට මේ අභ්‍යාසය කිරීම තුලින් අපිට මේ මෙතෙක් අපි සාකච්ඡා කරපු බොහෝ කරුණු අපිට ඊටමත් කෙටි කාලයක් තුලදී නැවත වතාවක් ආවර්ජනය කිරීමට අපේ දැනුම අලුත් කර ගැනීමට අනිවාර්යයෙන්ම අපිට අවස්ථාවක් ලැබෙන නිසා මම මේ අභ්‍යාසය නැවත වතාවක් ඕගොල්ලොත් එක්ක
කළොත් හොඳයි කියලා තීරණය කළා. ඒක නිසා අපි බලමු මේ උදාහරණය තුලින් අපි කොහොමද මේ ලෙජර් ගිණුම් තුලනය කරලා ගණදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කරලා ඒවා තුලනය කරලා ඒවා ලෙජරේ තුලින් අපි ශේෂ පිරික්සුමට මාරු කරගෙන අපි ශේෂ පිරික්සුම තුලනය වෙනවද කියන තුලනය කියලා කියන්නේ මෙතෙන්දී එකතුන් දෙක සමාන වෙනවද කියන පරීක්ෂණය කරන ආකාරය පිළිබඳ අපිට අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ගානක් තමයි අපිට මේ අද ලැබෙන්නේ මේ සමනල ව්‍යාපාරයේ ගාන. හොඳයි. අපි මුලින්ම මේ ගාන තේරුම් ගමු කියවලා. සමනල ව්‍යාපාරයේ 2022 කියලා අපි හිතමු. 2022 ජනවාරි මාසයේ සිදු ගණදෙනු පහත දැක්වේ. මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් ගණදෙනු. අන්න අපිට දීලා තියෙනවා නිකන් උපශීර්ෂයක් යටතේ තමයි දීලා තියෙන්නේ. ව්‍යාපාරයට ලැබිච්ච මුදල් සහ මුදලින් කර ගෙවීම් මේගොල්ලෝ වෙනමම තැනක පෙන්නලා තියෙනවා. මේ ගානේ ඒ විදිහට තමයි ගාන ගොනුගත කරලා තියෙන්නේ. හොඳයි අපි බලමු. කිට්ටුවෙන් අපි පරීක්ෂා කරලා බලමු මුලින්ම මොනවද මේ ගණදෙනු කියලා. 2022 ජනවාරි මාසයේ පළවෙනි දින මෙන්න මේ ව්‍යාපාරය රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යොදවලා මුදලක් යොදවලා ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා. ඒක මුදල් ගණදෙනුවක්. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. මුදල් වැඩි වෙනවා. ලාච්චුවේ නැත්නම් ෂේප්වේ බැංකු ගිණුමේ වෙන්න පුළුවන්. මුදල් ලැබිලා මුදල් ශේෂය නිර්මාණය වෙනවා එකපාරම. මුදල් ශේෂයක් බිහි වෙනවා. පළවෙනි ගණදෙනුව. අත්පිට ගැනුම් රුපියල් 85000කි. අර යොදවපු 2 ලක්ෂයෙන් යම් කිසි කොටසක් වියදම් කරලා භාණ්ඩ තොගයක් මිලදී ගන්නවා. ඒකට අපි කියනවා ගැනුම් කියලා. අත්පිට ගැනුම් කියලා කියන්නේ මුදලින් ගෙවූ නිසා. භාණ්ඩ සැපයුම් කරුට එම අවස්ථාවේදීම මුදල් දීලා මේ ගණදෙනු සිද්ධ වෙච්ච නිසා අපි ඉගෙන ගත්ත ගණදෙනු මුදල් ගණදෙනු සහ ණය ගණදෙනු විදිහට දෙආකාරයි කියලා අපි 4 වෙනි පාඩමේදී ඉගෙන ගත්තා මේ හැඳින්වීම පාඩමේදී. එහෙනම් මේක අත්පිට මුදලට සිද්ධ වෙච්ච ගණදෙනුවක් නිසා තමයි අපිට මේ විදිහට කියලා තියෙන්නේ අත්පිට ගැනුම් කියලා. මොකද්ද? අත්පිට ගැනුම්. හොඳයි. ඊළඟට මොකද්ද? 3 වෙනිදා රුපියල් 20000කින් බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරනවා. අන්න. මුදල් ගිණුමකුත් තියෙනවා. ඊට අමතරව චෙක්පත් වලින් ගනුදෙනු කරන්න ඕන නිසා බැංකු ගිණුමකුත් ආරම්භ කිරීමක් සිද්ධ වෙනවා. ජනවාරි මාසයේ 3 වෙනිදා ඒ සඳහා යොදාගත් මූලික තැන්පතුව ලබාගෙන තියෙන ව්‍යාපාරයේ මුදල් පොතෙන් තමයි රුපියල් 25000ක් නෑ රුපියල් 20000ක් තැන්පත් කරලා බැංකු ගිණුමකුත් ආරම්භ වෙනවා. ඊළඟට 4 වෙනිදා බැංකු ණයක් මුදලින් ලැබුණා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපේ ගන්න බැංකුවත් සමග ණයක් අයදුම් කරලා ඒ ණයත් අනුමත වෙලා ඒකේ ණය මුදල විදිහට පළවෙනි වාරිකයේ වෙන්න ඇති නිදහස් කිරීම වෙන්න ඇති රුපියල් 50000ක් මුදල් ලැබෙන නිසා මුදල් ශේෂය රුපියල් 50000කින් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ලැබීමක්. ඊළඟ දිනේ විකුණුම් සිද්ධ වෙනවා රුපියල් 1,50,000ක භාණ්ඩ විකිණීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ජනවාරි මාසයේ 8 වෙනි දින කඩකුලී ගෙවීම ඒ කියන්නේ වියදමක් සිද්ධ වෙනවා රුපියල් 2000ක්.
මුදල් ගනුදෙනුවක්. තවත් ජනවාරි මාසයේ 10 වෙනි දින ප්‍රියාණිගෙන් ප්‍රියාණි කියලා කියන්නේ නමක් දීලා තියෙන්නේ මුදල් ලැබෙනවා. කන්ද අපිට ඉගියක් දෙනවා මෙයා ණයට භාණ්ඩ ගත්ත ණය ගැතියෙක් කියලා. හරි මේ මෙතන පෙන්නන්නේ මුදල් ගනුදෙනු විතරයි. ණයට භාණ්ඩ විකුණුවා කියන එක තාම අපිට මෙතන පෙන්නලා නැහැ. මේ ගානේ වෙන තැනක එක පෙන්නලා ඇති. ඒක නිසා මේ ගණදෙනු මේ පෙන්වන්නේ සාරාංශගත කරන්නේ මුදල් ගෙවීම සහ ලැබීම් ගණදෙනු පමණයි කියන එක මතක තියාගන්න. නැත්තම් ගැටලුවක් ඇති වෙයි. ණයට භාණ්ඩ විකුණන්නේ නැතුව ණය ගැතියෙක් කොහොමද සල්ලි දෙන්නේ කියලා. ඒකන්ද අපිට ඒක ඉදිරියේදී හම්බෙයි. ඒ විතරක් නෙමෙයි මේ වට්ටමකුත් දීලා තියෙනවා. මේ රුපියල් 400ක වට්ටමකුත් අඩු වෙලා තියෙනවා. අපි ඒකත් දන්නවා. ණය ගැතියන්ට අපි දෙන වට්ටමට අපි කියන්නේ ඒක මොකද්ද? දුන් වට්ටම් කියලා කියන්නේ වියදම. බැංකු ණය ගෙවීම. හරි. අපි දැක්ක බැංකු ණයක් අරන් තිනවා රුපියල් 50000ක. එවනම් මාසික වාරිකයක් ගෙවන්න සිද්ධ වෙනවා ඇති. ඒක නිසා ජනවාරි මාසයේ බැංකු වාරිකය ගෙවන්නේ කවද්ද? මේක පෙන්නනවා රුපියල් 3000ක් ජනවාරි මාසයේ 12 වෙනිදා තමයි ගෙවන්නේ. බැංකු ණය ගෙවුවා කියලා තමයි තියෙන්නේ. ණයකට අදාළව ගනුදෙනු කීපයක් තියෙන්න පුළුවන්. පොලි ගෙවන්න පුළුවන්. නමුත් මෙතන කියන්නේ බැංකු ණය ගෙවුවා කියලා. ඒ කියන්නේ ගත්ත මේ මූලික මුදලෙන් කොටසක් තමයි පියවලා තියෙන්නේ 50000න්. එහෙම නේද? පොලිය ගෙවුවා නම් පොලිය කියන්නේ වියදමක්. නමුත් මේකේ පොලිය ගැන සඳහන් වෙන්නේ නැති නිසා අපි මේක උපකල්පනය කරනවා බැංකු ණය 50000න් කොටසක් ගෙවූ විදිහට. 1/20 දින ඉමාසා කියන්නේ නැවත වතාවක් ණය ගැතියෙක් රුපියල් 9000ක චෙක්පතක් පියවනවා. චෙක්පතකින් තමයි ලැබෙන්නේ. එහෙම නේද? මුදල් ලැබීම සහ මුදල් ගෙවීම ගනුදෙනු විදිහට තමයි පෙන්වන්නේ. එහෙමනම් ඇයි මේ රුපියල් 9000ක් චෙක්පතක් ලැබිච්ච එක මුදල් පොතට එන්නේ කියන එකත් සමහරවිට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් ඒකට අපි කලබල වෙන්න ඕනේ නැහැ. මේ පිළිබඳ අපි න්‍යායාත්මක කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදී අපි කිව්වා අපි ඉගෙන ගත්තා මොකද්ද? චෙක්පත් වලින් අපිට ලැබෙන දේවල් ඍජුවම බැංකු ගිණුමේ තැන්පත් කරන්නේ නැත්නම් අපි මුදල් ගිණුම හරහා තමයි අපි බැංකු ගිණුමට ඒක මාරු කරන්න කියන කාරණය අපි කලින් ඉගෙන ගත්ත නිසා අපිට මේක වරදක් විදිහට අපිට හඳුනා ගන්න කිසිම චකිතයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා චෙක්පතක් වුණත් ලැබිච්ච දේ මුලින්ම මුදල් පොතට සටහන් වෙන එකේ වරදක් නැත. හොඳයි. 1/25 වෙනි දින. කවුද? සුරංගි. කවුද සුරංගි? ණය හිමි ව්‍යාපාරයේ විසින් ගෙවීමට ඇති වගකීමක් ඇති පාර්ශවයක් තමයි සුරංගි කියලා කියන්නේ. ඇයි ව්‍යාපාරයේ සුරංගිගෙන් භාණ්ඩ තොග ණයට අරගෙන ඇති. ඒක තමයි ආසන්නතම හේතුව. සමහරවිට අපිට ඒ ගණන් දෙනවා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. අපි මතක තියාගමු සුරංගි කියන නම. හොඳයි. කෙසේ වෙතත් සුරංගිට රුපියල් 7600ක් අඩු කරනවලු. මොකද්ද? මුදල් ගෙවීමක් සිද්ධ වෙන නිසා. මේ ගණදිනුවේදී රුපියල් 400ක වට්ටමකුත් සුරංගි කැපකිරීමක් සිද්ධ කරනවා. ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේක වට්ටම් වාසියක්. ඒක නිසා මේක ව්‍යාපාරයේ ආදායම් පැත්තෙන් තමයි මේ වට්ටම හඳුනගන්නේ. ඕගොල්ලන්ට මතක් වෙනවා ඇති වට්ටම් තීරු සහිත මුදල් පොත අපි කොහොමද නඩත්තු කළේ කියලා. වට්ටම් ආශ්‍රිත ගණදෙනු අපි හර පැත්තේ මෙන්ම බැර පැත්තේ නාම මාත්‍ර තීරුවක. ඒ කියන්නේ නාම මාත්‍ර තීරුවක මොකද අර ඒකේ මුදල් ගණදෙනුව පෙන්වන තීරුව අපි දන්නවා ඒක දිත්ත සටහන් න්‍යායයේ කොටසක් විදිහට ක්‍රියාත්මක වෙනවා නිසා කියලා. නමුත් අපි මේ න්‍යායාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවේදී අපි පැහැදිලිවම ඉගෙන ගත්තා මේ වට්ටම් තීරුව නාම මාත්‍ර තොරතුරු දෙන තීරුවක් පමණයි කියලා.
ඒකේ අවසානයේදී මාසයේ අවසානයේදී අපි එකතුව අපි ලෙජරේට අපි නැවත වතාවක් පිටපත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා තමයි අපි ආවර්ත කළේ. එhmenan රුපියල් 400ක වට්ටමක් අපි ණය හිමියෙකුගෙන් අපිට ලැබෙනවා වාසිය. 1.26 දින විජිතත් ණය හිමියෙක් කියලා අපිට ඉඟියක් ලැබෙනවා රුපියල් 12000ක ණය ගෙවීමේදී ප්‍රතිශතාත්මක විදිහට 5%ක වට්ටමක් ලැබුණා කියලා කියනවා. ඒක නිසා අපි ඒක ගණනය කිරීමක් සිද්ධ කරගන්න ඕන. එhmenan මේක තමයි අපිට හම්බෙන පළවෙනි ගනුදෙනු ගොන්න. මොකක්ද අපිට ඊළඟට ලැබෙන්නේ? බැංකු ජංගම ගිණුම සමග කරන ලද ගනුදෙනු. අපි දැක්ක ව්‍යාපාරයේ බැංකු ගිණුමකුත් ආරම්භ කරනවා. ඒ ගිණුම හරහාත් යම් යම් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. එhmenan ඒ ගනුදෙනු තමයි මේ තියෙන්නේ. ජනවාරි මාසයේ 8 වෙනි දින රුපියල් 15000ක චෙක් පතක් නිකුත් කර විකිණීමට භාණ්ඩ මිලදී ගත්තේය. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ණයට අරන්ද? නැහැ. අත්පිට මුදලට භාණ්ඩ මිලදී ගැනීමක්. ප්‍රියාණිගෙන් රුපියල් 6200ක චෙක් පතක් ලැබුණු අතර අඩු කරගෙන තිබූ වට්ටම රුපියල් 300කි. මෙම චෙක් පත එදිනම බැංකුවේ තැන්පත් කරනු ලැබී. එhmenan මේක සමහර වෙලාවට අපිට මේක මේ අපි අර මුදල් පොත හරහා ගිණුම්ගත කරලා අපි ඒක බැංකුගත කිරීමත් අපිට අනිත් පැත්තෙන් පෙන්වන්න පුළුවන්. මොකද මේ ගානේ කියලා නෑ, මේක ඍජුවම බැංකුවේ තැන්පත් කළා. හරි නේද? හරි. කඩකුලී සඳහා රුපියල් 2000ක චෙක් පතක් නිකුත් කළා. වියදමක්. ඉමාසාගෙන් ජනවාරි මාසයේ 20 වන දින ලැබුණු චෙක් පත බැංකුවේ තැන්පත් කළා. ඔයගලන්ට මතකද ඉමාසා? අපි බලමු ඉමාසා ගැන කලින් සඳහන් වුණාද කියලා. මෙන්න ඉමාසා. ජනවාරි මාසයේ ඉමාසාගෙන් රුපියල් 9000ක චෙක් පතක් ව්‍යාපාරයට ලැබෙනවා. අපි කිව්වා චෙක් පතක් ලැබුණත් මුලින්ම ඒක මුදල් ලැබීමක් විදිහට අපි උපකල්පනය කරලා මුදල් පොත හරහා තමයි මේ ගනුදෙනුව අපි වාර්තා කරන්න කියලා තමයි අපි ඉගෙන ගත්තේ. එhmenan චෙක් පත ලැබෙන්නේ කවද්ද? 1.12. නමුත් මෙතන මොකද්ද වෙන්නේ? 12 හම්බෙච්ච චෙක් පත ජනවාරි මාසයේ 20 වන දින ලැබුණු චෙක් පත බැංකුවේ තැන්පත් කළා. හරි නේද? අපිට හම්බෙලා තියෙන්නේ කවද්ද? ජනවාරි 20ද ඉමාසාගේ චෙක් එක හම්බෙලා තියෙන්නේ. ජනවාරි මාසේ 20 මේ හරි. ජනවාරි මාසේ 20 තමයි අපිට ඉමාසගෙන් චෙක් පත ලැබිලා තියෙන්නේ. 9000යි. එතන ඒක තැන්පත් වෙන්නේ කවද්ද? 1.27. එහෙම දේවල් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපිට ණය ගැතියෝ චෙක් පත් දෙනවා දරුවනි ඉදිරි දාතමක් දාලා. ඒ කියන්නේ යාට හදිසියෙ දෙන්න සල්ලි නැති වුණත් එයා චෙක් පතක් වහාම ලියලා දෙනවා. ඒ චෙක් පතේ ඉදිරි දිනයක් තමයි දාන්නේ. එතකොට ඉදිරි දිනයක් දැම්මයින් පස්සේ මේ චෙක් පත ලැබෙන පුද්ගලයාට ඒ චෙක් පත ලැබෙන දිනේදී මේකේ මුදල් ලබා ගන්න බැරි වෙනවා. අර ඉස්සරහට දාලා තියෙන චෙක් පතේ සඳහන් වන දිනයට ඒ දිනය ආවයින් පස්සේ පමණයි ඔහුට මේ චෙක් පත බැංකුවේ තැන්පත් කරලා ඒකේ තියෙන මේ මුදල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මුලින්ම කරන්නේ මේ චෙක් පත ලැබීම මුදල් ලැබීමක් සේ සලකලා මුදල් පොත හර කරගන්නවා. ණය ගැතියා අපි බැර කරගන්නවා. නමුත් අපිට තාම ව්‍යාපාරයට මුදල් ඇත්තටම ලැබිලා නැහැ.
මුදල් පොතේ අපිට తాවකාලිකව බොරුවට පෙන්නනවා චෙක් පතක් ලැබුණා කියලා. මේ ගණදෙනු සම්පූර්ණ වෙන්න නම් ඒ ලැබිච්ච මුදල් ටික චෙක් පතේ මුදල් ටික මුදල් බවට පරිවර්තනය වෙන්න ඕන. ඒක තීරණය වෙන්නේ ජනවාරි මාසයේ 27 වෙනි දින මේ චෙක් පත බැංකුගත කරයින් පස්සේ ඒ ගණදෙනුකරුගේ ගිණුමෙන් ඒ මුදල් ටික ඉවත් කරගෙන ව්‍යාපාරයේ ගිණුමට ඒ මුදල් ටික බැර කළොත් පමණයි. ඒ නිසා බැංකුව පැත්තෙන් බැර කරනවා, ව්‍යාපාරයේ පැත්තෙන් ඒක මුදල් පොතට හර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ගණදෙනුව පෙන්වන්න. හොඳයි. අපි දැන් කියවේ මේ ජංගම ගිණුමත් එක්ක සිදුවෙච්ච ගණදෙනු ටික. තවත් ගණදෙනු අපිට වාර්තා වෙනවා. මොනවද? භාණ්ඩ ණයට ගැනීම සම්බන්ධ වෙච්ච ගණදෙනු. ඒ ටික වෙනම පෙන්නලා තියෙනවා. මොකද්ද ණයට ගන්නවා කියලා කියන්නේ? භාණ්ඩ ටික ව්‍යාපාරයට ලැබෙනවා. ඒකට ගෙවන්න ඕන තියෙන මුදල අපි තාම ගෙවලා නැති නිසා. ඒක අපේ වගකීමක් බවට පත්. භාණ්ඩ ණයට ගත්තා නම් ව්‍යාපාරයේ ණයයි කාටද? මේ භාණ්ඩ දීපු පුද්ගලයා. එයා කවුද? ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම කුමන ඇල්මැති පාර්ශවයක්ද? එයා සැපයුම් කරුවෙක්. සැපයුම් කරුව එහෙම නැත්නම් එයා ණයට නම් භාණ්ඩ ටික සැපෙව්වේ. එයාට තවත් අපි නමක් කියනවා. මොකක්ද ඒ නම? ණය හිමියෝ. ව්‍යාපාරයේ ණය හිමියෙක්. ණයක් හිමි පුද්ගලයෙක්. එමනම් ව්‍යාපාරයේ පැත්තෙන් අපේ ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් වගකීමක් තියෙනවා. කවදා හෝ දවසක මේ පුද්ගලයාට ව්‍යාපාරයේ මූල්‍ය සම්පත භාවිතා කරලා මේ වගකීමෙන් නිදහස් වෙන්න බැඳීමක් තියෙනවා. ඒ වගේ ගණදෙනු දෙකක් තියෙනවා. ජනවාරි මාසයේ 6 වෙනි දින සුරංගියෙන් රුපියල් 24000ක් භාණ්ඩ ණයට ගන්නවා. ඒ වගේම 8 වෙනි දින තවත් සැපයුම් කරුවෙක් වන විජිත මහතාගෙන් රුපියල් 20000ක භාණ්ඩ අංක 116 දරන ඉන්වොයිස් අංකය යටතේ මිලදී ගන්නවා. අපි බලමු තවත් ගණදෙනු තියනවාද කියලා. තවත් ගණදෙනු තියෙනවා. මොනවද මේ? භාණ්ඩ ණයට විකිණීම හා සම්බන්ධ ගණදෙනු. ඉස්සෙල්ලා ණයට ගැනීම සම්බන්ධ ගණදෙනු අපිට ලැබුණා. හමු වුණා. දැන් අපිට හම්බෙනවා ව්‍යාපාරයේ විසින් ණයට භාණ්ඩ විකිණීම හා සම්බන්ධ ගණදෙනු. එහෙම අය දෙන්නෙක් ඉන්නවා. ප්‍රියානිට භාණ්ඩ රුපියල් 19000ක් භාණ්ඩ වටින භාණ්ඩ මුදල් ලබා ගන්නේ නැතුව අනාගතයේ එකතු කිරීමේ පොරොන්දුව පිට විශ්වාසය මත රුපියල් 19000ක භාණ්ඩ විකුණනවා. අනාගතයේ දවසක මුදල් ලැබෙයි. ඒ ආකාරයෙන්ම අංක 2 කියන ඉන්වොයිස් අංකය යටතේ ඉමාසා කියන ණය ගැතියටත් භාණ්ඩ ණයට විකිණීමක් සිද්ධ වෙනවා. එමනම් දැන් අපි දැක්කා ගණදෙනු වර්ග රාශියක්. මුදල් වලින් වෙන ගණදෙනු, බැංකු ආසිතව වෙන ගණදෙනු, ණයට ගැනීම සම්බන්ධ ගණදෙනු, ණයට විකිණීම සම්බන්ධ ගණදෙනු. බලන්න අපි ඉගෙනගත්ත දේවල් මොනතාක් දේවල් මේකෙන් ආවරණය වෙනවද? අපිට මතක් වෙනවා මේක දකිනකොට මොන පාඩමද? මූලික සටහන් පොත්පත් කියන පාඩම. ඒකේ අපි දැක්කා මුදල් පොත කියන්නේ මූලික සටහන් පොතක් කියලා කිව්වා. සුළු මුදල් පොතත් මූලික සටහන් පොතක්. බැංකු ගිණුම කියන්නේත් මූලික සටහන් පොතක් කියලා කිව්වා. වට්ටම් තීරු සහිත බැංකු ගිණුමක් තියෙනවා කිව්වා. වට්ටම් තීරු සහිත මුදල් ගිණුමක් තියෙන්න පුළුවන් කියලා කිව්වා. තවත් මූලික සටහන් පොත්පත් තියෙනවා. භාණ්ඩ ණයට විකුණනකොට ඒ විශේෂිත වූ ගණදෙනු නැවත නැවත සිද්ධ වෙන ගණදෙනු වාර්තා කරන එක්තරා ලේඛනයකට තමයි අපි කියන්නේ
මේ ගැනුම් ජර්නලය කියලා. ව්‍යාපාරයට භාණ්ඩ නැවත නැවත ණයට මිලදී ගන්නවා නම් ඒ ආකාරයේ සමාන ගනුදෙනු වාර්තා කරන මූලික පොතට අපි කියනවා ගැනුම් ජර්නලය කියලා. එහෙමනම් මේ ගානෙන් අපිට නැවත වතාවක් ගැනුම් ජර්නලය පිළිබඳ අපේ මතකය අලුත් කරගන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත තමයි විකුණුම් ජර්නලය. හොඳයි. අපි බලමු. හරි. මෙන්න මෙතනින් අපට ගානේ දීලා තියෙන තොරතුරු ටික අවසන් වෙනවා. දැන් තමයි අපෙන් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ කියන දේ සිද්ධ වෙන්නේ. අපි බලමු මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ අභ්‍යාසය 2022 ජනවාරි මාසයේ 31 අවසන් වූ මාසය සඳහා දැක්ක නේද? මේ ව්‍යාපාරය මාස්පතා ගිණුම් තුලනය කරන ව්‍යාපාරයක්. ඒක තමයි ඒගොල්ලෝගේ ගිණුම් ප්‍රතිපත්තිය, ගිණුම් උපදේශ. මාස්පතා ව්‍යාපාරයට සිද්ධ වුණේ කුමක්ද කියන එක තක්සේරු කිරීමක් සිද්ධ වෙනවා. එමනම් අපෙන් අහන්නේ දරුවනේ පළවෙනි දේ තමයි වට්ටම් තීරු සහිත මුදල් පොත. අලුත් දෙයක් නෙමෙයි. අංක 2. වට්ටම් තීරු සහිත බැංකු ගිණුම. අර අපිට දීපු ගනුදෙනු ආශ්‍රයෙන් තමයි අපිට මේක හදන්න කියන්නේ. ගැනුම් ජර්නලය මූලික සටහන් පොතක් තවත් එකක්. විකුණුම් ජර්නලය ඊට පස්සේ කියනවා ලෙජර් ගිණුම් ටික හදන්න කියලා. අපේ විශේෂ නිර්දේශය දැක්කනේ. අපි මූලාශ්‍ර ලේඛන ආශ්‍රයෙන් මූලික සටහන් පොත්පත් වල ගන්න වාර්තා කළා ඒවා ලෙජර් ගිණුමේට පිටපත් කරගෙන ඊට පස්සේ මොකද්ද කියන්නේ? ලෙජර් ගිණුම් හදන්න කියනවා කියලා කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම මේ ලෙජර් ගිණුම් ටිකේ අර මූලික සටහන් පොත්පත් වලින් අපි පිටපත් කරගන්න ගනුදෙනු ටික අපි අවසාන වශයෙන් තුලනය කිරීමත් සිද්ධ කරන්න ඕන. ගිණුම් තුලනය කිරීම කියන එකත් අපිට ආවරණය වෙනවා. විශේෂ නිර්දේශයේ තිබ්බා. අවසාන වශයෙන් අපිට කියනවා අපි දන්න, අපි ඉගෙන ගත්ත, අපි මේ වර්තමානයේ කතා කරන ශේෂ පිරික්සුම කියන එක අපිට සකස් කරන්න කියලා. මෙන්න අපි විසින්ම ශේෂ පිරික්සුමක් හදාගන්න අපිට නැවත වතාවක් අභ්‍යාසයක් ලැබිලා තියෙනවා. එතකොට මේ අභ්‍යාසය කරන්න ඕන ඒ යෙදවුම් ටික අපිට තියෙන්නේ ගණදෙනු ආකාරයෙන් එක හන්දා ගණදෙනු වාර්තා කරලා ඔයගොල්ලන්ට මතකනේ සිලබස් එක ගණදෙනු මූලාශ්‍ර ලේඛිරි ආශ්‍රයෙන් වාර්තා කරගෙන ලෙජර් ගිණුම් සකස් කරලා ලෙජර් ගිණුම් පියවලා ඒ ශේෂ තමයි ආශ්‍රයෙන් තමයි අපි කිව්වේ මොකද්ද ශේෂ පිරික්සම සකස් කරනවා කියලා. එහෙමනම් අපිට මේ සම්පූර්ණ මේ විශේෂ නිර්දේශයේ තියෙන මේ කොටස් මාතෘකා හතරම ආවරණය වෙන්න පුළුවන් සරල උදාහරණයක් තමයි මේ අපිට දීලා තියෙන්නේ. එහෙමනම් අපි මේකට දැන් අපි මේ අභ්‍යාසය අපි සකස් කිරීම ආරම්භ කරමු. එහෙමනම් අපි බලමු මේ කියන මේ කොටස් 6 කොහොමද අපි සම්පූර්ණ කරන්න කියලා අපි මේ කියවගත්ත අභ්‍යාසයේ ආකාරයෙන්. එහෙමනම් අපි දන්නවා අපිට මේ අවශ්‍ය ගිණුම් ආකෘති අපි දැන් සකස් කරගන්න ඕන. මොනවද? මේ ගාන කියවීමේදී අපි දැක්කා මේක ඇතුලේ දැන් අපිට තියෙනවා මේ එකක් තමයි වට්ටම් තීරු සහිත මුදල් පොත්. වට්ටම් තීරු සහිත බැංකු ගිණුම. අපි දන්නවා මෙන්න මේ දෙක මොනවද? එක පැත්තකින් මොකද අපි කියන්නේ මේක මූලික සටහන් පොතක්. එහෙම නේද? මූලික සටහන් පොතක්. මේකත් එහෙමයි. දෙවෙනි එකත්. තුන්වෙනි එකත් එහෙමම තමයි. හතරවෙනි එකත් එහෙමයි. ඊට පස්සේ ලෙජර් ගිණුම් කියලා කියන්නේ
අපි ඒකට කියන්නේ ලෙජරේ. ඒ වගේම මේ දෙක ලෙජරේ කොටසක් විදිහටත් අපි සලකනවා. අපි න්‍යායාත්මකව ඉගෙන ගත්තා ඒක. ප්‍රායෝගිකවත් අපි බලමු මේ දෙක කොහොමද ලෙජර් ගිණුමක් වෙන්නේ කියලා. ඒ දෙක ලෙජර් ගිණුමක් වෙනවා නම් අපි ආයෙක හදන්න ඕනේ නැහැනේ. එකඟද? එකඟයි. මේවා ලෙජර් ගිණුම් නොවන නිසා මේ වෙනුවෙන් අපි ලෙජර් ගිණුම් ආරම්භ කරන්න ඕන. නමුත් මේ දෙකට නෙමෙයි. එහෙම කරනවද කියලා අපි හොඳට මතක තියාගෙන බලමු. අපි මේ ගාන හදනකොට. ඒකයි මං කිව්වේ මේ ගාන හොඳයි අපිට අපි කලින් කරපු ඒ සියලුම පාඩම් ටික නැවත වතාවක් අපි අර බ්‍රෂ් කරගන්න, පොලිෂ් කරගන්න. හොඳ අභ්‍යාසයක්. එවනම් මෙන්න මූලික සටහන් පොත් ගණයට අයිති ඒවා දෙකක් වෙනමම දෙකක් විතරක් හදන්නත් අපිට තියෙනවා. ලෙජර් ගිණුම් නොවන. ලෙජර් ගිණුම් ටිකක් හදන්න ඕන. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරමින් සිටින මාතෘකාව ශේෂ පිරික්සම සකස් කිරීම. අපි කොතනින්ද පටන් ගන්නෙ? ගානේ මුලට අපි නැවත වතාවක් අපි ප්‍රවිෂ්ඨ වෙමු. ව්‍යාපාරයේ සමනල ව්‍යාපාරයේ ජනවාරි 22 ජනවාරි මාසයේ සිදු වූ ගණදෙනු 2022 පහත සඳහන් දැක්කේ. අපි දැන් ගණදෙනු එකින් එක අපි සටහන් කරන්න ඕන. එමනම් අපි ගමු පළවෙනි ගණදෙනුව. මොකද්ද පළවෙනි ගණදෙනුව? රුපියල් ලක්ෂ 2කින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මොකද්ද කරන්නේ? ලක්ෂ 2ක් යොදවලා මොකද්ද කරන්නේ? ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේක ගණදෙනුවක්. දැන් ඕගොල්ලෝ මට කියන්න ඕන මේකට අදාළ ගිණුම් දෙක මොනවද? මේකට අදාළ මූලික සටහන් පොත මොනවද? මේකට අදාළ ද්විත්ත සටහන් මොනවද? මම ප්‍රශ්න කීපයක් අහනවා. හරි නේද? එහෙනම් මේකට අදාළ ගිණුම් කුමන ගණයේ ගිණුම්ද? වත්කම් ගණයේ ගිණුම් තියනවද? වගකීම් ගණයේ ගිණුම් තියනවද? එහෙම නැත්නම් හිමිකම් ගණයට අයත් ගිණුම් තියනවද? යනාදී වශයෙන් විවිධ මාතෘකා ඔස්සේ අපිට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. එමනම් අපි මේ ගණදෙනුව අපි රෙකෝඩ් කරමු, සටහන් කරමු. මේක ලක්ෂ 2කින් ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා කියන්නේ ව්‍යාපාරිකයා ආයෝජනය කරනවා රුපියල් ලක්ෂ 2ක්. වහාම ව්‍යාපාරයේ මුදල් ශේෂය ඉහළ යනවා. එහෙමනම් ආයෝජනය සම්බන්ධ පළවෙනි ගණදෙනුව තමයි මුදල් පොත කියන මූලික සටහන් පොත අපි ආරම්භ කරන්න ඕන. ඒකට ලක්ෂ 2ක් අපි හර කරන්න ඕන. ඒ වගේම මේක බැර කරන්නේ අපි දන්නා කුමන ගිණුමක්ද? මුදල් ආයෝජනය කිරීම අයිතිකරු විසින් ව්‍යාපාරයේ අපි බැර කරන්නේ ප්‍රාග්ධන ගිණුමට. හොඳයි. අපි ආරම්භ කරමු. අපට ආරම්භ කරන්න අවශ්‍ය මූලික ආකෘතිය තමයි මේ මුදල් පොත කියන එක. අපි පහසුව සඳහා එක දැනටමත් අපි මේ ආකාරයෙන් ආකෘතිය සූදානම්. අපිට තියෙන්නේ ගණදෙනු ටික ලකුණු කිරීම පමණයි. එමනම් මේක අපේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. ඒක නිසා අපි අභ්‍යාසයේ කියවලා අපිට අවබෝධ කරගන්න එක ඊතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එමනම් ඒ අභ්‍යාසයේ කරලා අවබෝධ කරගන්න එක තමයි නිවැරදි ඉගෙනුම් ක්‍රමවේදය. ඒක නිසා තමයි මාත් එක්ක දැන් ඕගොල්ලෝ පෙළපතත් අරගෙන මේ ගාන හදන්න සූදානම් වෙන්න. එමනම් පළවෙනි ගණදෙනුව අපි කිව්වේ ලක්ෂ 3ක් ලක්ෂ 2ක් යොදවලා ව්‍යාපාරය ආරම්භ වෙන එක. එමනම්
ජනවාරි මාසයේ පළවෙනි දින මොකද්ද වෙන්නේ? මේ තියෙන ගිණුම් ආකෘතිය හරපැත්ත, බැරපැත්ත, මුදල් කියන වත්කම් ගිණුම දිනේ තියෙනවා, විස්තරයේ තියෙනවා. විස්තරයේ යටතේ අපි දාන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. එහෙම නැත්නම් බැර හෝ හරවන අනෙකුත් ගිණුමේ නම තමයි විස්තරයේ විදියට දාන්නේ. වට්ටම් තියෙනවා නම් මේ තීරුව, මුදල් ගනුදෙනුවට මේක. නැවත වතාවක් මේ ආකාරයෙන්ම බැරපැත්තෙත් ශීර්ෂ ටික අපිට සටහන් කරගන්න පුළුවන්. එහෙමනම් ප්‍රාග්ධනය කියලා තමයි අපි පළවෙනි ගනුදෙනුව ලක්ෂ 2 ප්‍රතිවිරුද්ධ ගිණුම ප්‍රාග්ධනය කියන ගිණුම රුපියල් ලක්ෂ කීයද? 2යි. හරි නේද? 200,000. ප්‍රාග්ධන ගිණුමට බැර කිරීමක් අවශ්‍ය වෙනවා ලක්ෂ 2යි. එhmenan හරපැත්ත අපේ සම්පූර්ණ වෙනවා. දැන් අපිට තියෙන්නේ ප්‍රාග්ධන ගිණුමක් ආරම්භ කිරීම ජනවාරි මාසයේ පළවෙනි දින අපි මෙන්න ප්‍රාග්ධන ගිණුම ඉස්සෙල්ලම ආයෝජනය වෙන්නේ 2022 ජනවාරි මාසයේ පළවෙනි දින රුපියල් ලක්ෂ 2යි. මේ මම සිදු කරේ අර හර කරපු ඒ ගනුදෙනුවේ අනෙකුත් බැර සටහන සම්පූර්ණ කරන එක. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුමට මේ ගනුදෙනුවම බැර කරා. දිනය තමයි 1.1. එහෙමනම් ප්‍රතිවිරුද්ධ ගිණුම මුදල්. මේක මුදල් ආශ්‍රිත ගනුදෙනුවක් විදිහට තමයි අපි හඳුනගත්තේ. අපි තවත් ගනුදෙනු තියනවාද දන්නේ නැහැ ප්‍රාග්ධනයට අදාළව. ඒක නිසා අපි දැන් බලමු නැවත වතාවක් අපේ ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. දැන් අපි පළවෙනි ගනුදෙනුව හරි මෙන්න රුපියල් 85,000ක භාණ්ඩ අත්පිට මුදලට මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. එhmenan මතක තියාගන්න 85,000ක් අත්පිට නිසා අපිට අදාළ වෙන අනෙකුත් ගිණුම තමයි මොකද්ද? ගැනුම් ගිණුම. 85,000ක් මුදල් ගෙවන නිසා අපිට සිද්ධ වෙනවා මුදල් පොත කීයක්ද? 85,000යි අත්පිට මුදල්. එහෙනම් ප්‍රතිවිරුද්ධ ගිණුම තමයි ගැනුම් ගිණුම. හරි විදිහට නම් මේකේ අපි දිනෙත් දාන්න ඕන. අපි බලමු 1.2 තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි 1.2 කියලා අපි 2022 1.2 තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ගැනුම් ගිණුමට අපි මේක සම්බන්ධ කරන්න ඕන. ප්‍රතිවිරුද්ධ ගිණුම තමයි ගැනුම් ගිණුම. එතකොට මේක ගැනුම් ජර්නලයට එනවද? නැහැ. ඇයි මේක අත්පිට මුදලට මිලදී ගැනීමක් නිසා වැරදිලාවත් ණයට මිලදී ගැනීමක් සිද්ධ වුණා නම් ගැනුම් ජර්නලය හරහා තමයි මේ ගනුදෙනුව අපි අප්ඩේට් කරන්නේ, යාවත් කාලින කරන්නේ. නමුත් 85,000ක් අත්පිට මුදලට ගත්ත නිසා අපිට දැන් අවශ්‍ය වන්නේ ගැනුම් ගිණුම. මෙන්න මේ විදිහට අපි ගැනුම් ගිණුම අපි සම්පූර්ණ කරමු. මොකද්ද? දිනය තමයි අපි හිතමු 1.31 ගනුදෙනු සිද්ධ වෙන්නේ මොකද්ද? මුදලින් ගෙවලා රුපියල් 85,000ක භාණ්ඩ අත්පිට මුදලට මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. 1.31. එවනම් අපි දිත්ත සටහන දැන් සම්පූර්ණ වුණා. ඒ ගනුදෙනුට අදාළව අපි බලමු අපිට ලැබෙන ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ 1.2. අත්පිට ගැනුම් සිද්ධ වෙන්නේ 1.2. ඒක නිසා දිනේ මං හිතන්නේ අපි නිවැරදි කර ගැනීමක් සිද්ධ වෙන්න ඕන.
1.2 අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව තමයි 1.3 20,000ක් යොදලා ජංගම ගිණුමක් ආරම්භ කරනවා. එහෙනම් මුදල් පොතට අපි බලමු. මුදල් පොතෙන් මොකද්ද වෙන්නේ? මුදල් ඉවත් වෙනවා රුපියල් 20,000ක් බැංකු කියලා බැංකු ගිණුම ආරම්භ වෙනවා. බැංකු ගිණුම කීයක්ද? රුපියල් 20,000ක් කියලා තමයි ඒකේ දාලා තියෙන්නේ. 20,000යි. එහෙමනම් දිනේ කවද්ද? 1.3 වෙනි දින. 1.3 වන දින බැංකු ගිණුම අපිට ආරම්භ කරන්න ඕන. එහෙමනම් 1.3 මෙන්න 20,000ක් බැංකුවේ ශේෂය පළවෙනි වතාවට ඉහළ යනවා. මේ මුදල ලැබෙන අනෙකුත් ගිණුම තමයි මුදල් ගිණුම. මුදල් ගිණුම බැර වෙලා අපි බැංකු ගිණුම හර කරනවා. දිත්ත සටහන මේ ආකාරයෙන් සම්පූර්ණ වෙනවා. දිනය 1.3 ජනවාරි මාසේ 3 වෙනි දින මේ ගණන සිද්ධ වෙන්නේ. එhmenan අපි නැවත වතාවක් ගානට යොමු වෙමු. 4 වෙනි ගනුදෙනුව තමයි බැංකු ණයක් ලැබෙනවා රුපියල් 50,000ක්. මතක තියාගන්න දිනය 1.4 බැංකු ණයක් ලැබෙනවා 50,000ක්. එhmenan බැංකු ණය කීයක්ද? රුපියල් 50,000යි. 50,000යි. වගකීමක් ඇති වෙනවා 1.4 මොකද්ද වගකීම? බැංකු ණය ගිණුම. එහෙනම් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා බැංකු ණය ගිණුමක්. කවද්ද? 1.4. අපි දන්නවා ණයක් කියන්නේ මොකද්ද? ණයක් කියලා කියන්නේ වගකීම් ගිණුමක්. ඒක නිසා අපි මුදල් කියලා අනිකුත් ගිණුම හඳුනා ගන්නවා රුපියල් 50,000යි. ඒකත් අපි දිත්ත සටහන සම්පූර්ණ කරා. මුදල් පොත හරවන අතර බැංකු ණය ගිණුම අපි බැර කරගත්තා. අපි දැන් ඒ ගනුදෙනුවත් අපි අවසන් කළා. ඊළඟට අත්පිට විකුණුම් 1,50,000යි 1.5. 1,50,000යි 1.5. එමනම් 1.5 විකුණුම් 1,50,000යි. අපි දැන් විකුණුම් ගිණුම ආරම්භ කරමු. විකුණුම් ගිණුම 1.5 මුදල් කියලා 1,50,000යි. හරි. අපි දැන් ඊළඟ ගනුදෙනුව දිත්ත සටහනට අපි යොමු වෙමු. කඩකුලි රුපියල් 2,000ක් ගෙවන්නේ දිනය 1.8. කඩකුලි 2,000යි. මුදල් ගනුදෙනු කඩකුලි 1.8 රුපියල් 2,000යි. විරුද්ධ ගිණුමේ නම කඩකුලි. කඩකුලි කියන වියදම් ගිණුමට තමයි අපි මේක හර කළ යුත්තේ. එහෙමනම් අපි කඩකුලි ගිණුමක් අපිට දැන් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපි බලමු කඩකුලි ගිණුමක් ආරම්භ කරමු. රුපියල් 2,000යි
රුපියල් 2000යි 1.8 විරුද්ධ ගිණුම තමයි මුදල්. හරි මුදල්. ඒ ගනුදෙනුවත් ඒ ආකාරයෙන් සම්පූර්ණ වෙනවා. අපි දැන් බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ප්‍රියානිගෙන් මුදල් ලැබුණා 11600යි වට්ටම 400යි. ප්‍රියානිගෙන් 11600යි වට්ටම 400යි. මුදල් ලැබෙන්නේ කීයද? 11600ක්. එහෙනම් දින 1.10 11600ක් මුදල් ලැබෙනවා. මෙන්න ප්‍රියානි කීයද මුදල් ලැබෙන්නේ? 11600ක්. එතකොට අපි දැක්කා වට්ටම රුපියල් 400යි කියලා. එහෙමනම් ණය ගැතියගෙන් අඩු වෙන්න ඕන රුපියල් 12000ක්. එහෙමනම් අපිට ප්‍රියානිගේ ගිණුමට යන්න වෙනවා. අපි බලමු. මෙන්න ප්‍රියානි වෙනුවෙන් අපි ගිණුමක් ආරම්භ කරනවා. 1.10 අපිට මුදල් ලැබෙනවා කීයක්ද? මතකද? 11600යි. ඒ වගේම වට්ටම් විදිහට රුපියල් තව කීයක්ද බැර වෙන්නේ? රුපියල් 400ක්. මතකද? එහෙමනම් මුදල් ගිණුමට 11600ක් තාම හර වුණා. වට්ටම් තීරුව අපි තාම දාගත්තේ කොහෙද? සිහිවටන තීරුවේ පමණයි. මතක තියාගන්න මේ තියෙන්නේ මේක කිසිසේත්ම දිත්ත සටහනට අයත් කොටසක් නෙමෙයි. මේක නාම මාත්‍ර තීරුවක් පමණයි. නමුත් අපි මෙතන තමයි මූලිකව සටහන් කරගන්නේ ප්‍රියානිගේ ගනුදෙනුව. එහෙනම් දැන් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. මේකත් අපි සම්පූර්ණ කළා. දැන් අපි බලමු බැංකු ණයක් ගෙවනවා රුපියල් 3000ක් 1.12 බැංකු ණය 3000ක් ගෙවනවා. එහෙනම් 1.12 මුදල් ගිණුම බැර වෙනවා. බැංකු ගිණුම බැංකු ණය ගිණුම රුපියල් 3000ක් අපි උපකල්පනය කරනවා. මේක මුල් මුදල තමයි මේ ගෙවන්න කියලා, පොලිය නෙමෙයි කියලා. 1.12 බැංකු ණය මුදලින් තමයි ගෙවන්නේ රුපියල් 3000ක් තමයි ගාන. හරියට මේක දිත්ත සටහන සම්පූර්ණ වෙන්න ඕන. එසේ නොවුනොත් අපේ ගාන අපිට අනිවාර්යයෙන්ම වර්ධිනවා. 3000යි ශේෂ වික්ෂම වර්ධින්න ඉඩක් තියෙනවා. එහෙමනම් ඊළඟට අපිට සටහන් කරන්න තියෙන්නේ 1.20 දින ණය ගැතියෙක් වන ඉමාසගෙන් රුපියල් 9000ක චෙක් පතක් ලැබෙනවා කියන දේ. 1.20 ඉමාසගෙන් චෙක් පතක් ලැබෙනවා කීයද? 9000යි. එහෙනම් ඉස්සෙල්ලාම අපි මේක සලකන්නේ 1.20 මුදලින් ලැබෙනවා විදිහට අපි මේක 9000 සටහන් කරගන්නවා. මුදල් පොතේ කවුද යාගේ නම? ඉමාෂා කියන ණය ගැතියගෙන් තමයි මේක ලැබෙන්නේ. කීයක්ද ගාන? රුපියල් 9000ක්. රුපියල් 9000ක චෙක් පතක් තමයි ඉමාෂාගෙන් අපිට ලැබෙන්නේ. 9000යි වට්ටම් ගැන සඳහනක් නැහැ. නිසා අපි මේ ආකාරයෙන් අපි 9000 අපි සටහන් කරගමු. හරි. ඉමාෂා. දැන් අපි ඉමාෂාගේ ගිණුම ණය ගැතියෙක්. ඉමාෂා කියන්නේ ණය ගැතියෙක්. එhmenan මොකද්ද සිද්ධ වෙන්නේ? ඉමාෂාගේ ගිණුම 1.20 මුදල් කියලා රුපියල් 9000කින් අපි මොකද කරන්නේ? ඉමාෂාගේ ගිණුම බැර කරනවා. අපි ඒ ගනුදෙනුවත් අපි ද්විත්ව සටහන මෙන්න මේ ආකාරයෙන් අපි සටහන් කරගන්නවා.
අපි හිතන්නේ අපිට චෙක් පතකින් මේක ලැබුණා කියලා තමයි අපි සටහන් කරේ. මොකද්ද? චෙක් පතකින් ලැබිච්ච එකක් තමයි ඉමාසගේ මේ ගනුදෙනුව. මේ ඒක අපට අමතක කරන්න බෑ. නේ? එතකොට මේ චෙක් පත ගනුදෙනුව අපිට ඊළඟට හම්බෙනවා බැංකු ගිණුම මේ ඒක පස්සේ තැන්පත් කරනවා කියලා අපිට කියනවා. ඒක හන්ද අපි ඒක පසුව අපි ඒක සටහන් කරගමු. දැනට අපි මුදලින් ලැබිච්ච විදිහට මුදල් පොතට තමයි අපි මුලින්ම මේක දාගන්නේ. ඊළඟට අපි බලමු 1.25 සුරංගි කියන ණය හිමියට 7600ක් වට්ටමකුත් සමග රුපියල් 400ක 1.25 ගානේ ගෙවනවා 7600යි. කවුද? සුරංගි 400යි. සුරංගි 7600යි රුපියල් 400ක වට්ටමකුත් සමග දිනය අපි සටහන් කරගන්න ඕන. එකයි 25 සුරංගි 7600යි. එමනම් මුදල් පොත අපි බැර කරනවා කීයක්ද? 7600 400යි දිනේ 1.25. එමනම් අපි දැන් සුරංගිගේ ගිණුම අපි මේක යාවත් කාලීනය කරන්නත් අවශ්‍යයි. 7600යි 400යි. කෝ සුරංගි මේ ඉන්නේ? සුරංගි කියන ණය හිමියාට ගෙවනවා කියලා කියන්නේ මේ පැත්තෙන් තමයි එයා අඩු වෙන්නේ 7600යි. වට්ටම් මේ තින්නේ කවුද? මේක මුදල්. ඊට පස්සේ මේක වට්ටම්. වට්ටම් කීයද? රුපියල් 400යි. එහෙමනම් සුරංගි රුපියල් 8000ක ණයෙන් නිදහස් වෙනවා. නිදහස් කරනවා අපිව. රුපියල් 8000කින් 7600 400යි. ඒතර මේ 400 දැනට අපි කොතනද තියෙන්නේ? සිහි වටන තීරුවේ පමණයි තියෙන්නේ 1.25. හොඳයි. අපි බලමු අපිට ඊළඟට හම්බෙන ගණදෙනුව මොකක්ද කියලා. ඊළඟට අපිට හම්බෙන්නේ 1.26 දවසේ විජිත කියන ණය හිමියට රුපියල් 12000ක් ගෙවනවලු 105ක වට්ටමක් එක්ක. ඒ කියන්නේ 12000න් 105 කියලා කියන්නේ රුපියල් 600ක තමයි වට්ටම. ඒකත් අපි මතක තියාගමු. එහෙමනම් ඇත්තටම විජිතට ගෙවන්නේ මේ 600ක් අඩු කරලා 11000 කීයක්ද? 11400ක්. 1.26 විජිත 11400යි. 1.26 විජිත 11000 කීයද? 400යි. එහෙමනම් වට්ටම කීයද? රුපියල් 600යි. දැන් අපිට සිද්ධ වෙනවා 1.26 අපේ විජිත කියන ණය හිමියා. විජිත කියන ණය හිමියා අපි 11600කින් අපි මුලින්ම සල්ලි ගෙව්වා. මොකෙන්ද? මුදලින්. ඊට පස්සේ වට්ටමක් අපිට ලැබෙනවා කීයක්ද? රුපියල් 400ක. ඒක අපිට වාසියක්. නමුත් අපි දන්නවා මේ වට්ටම තාම අපි වට්ටම් ගිණුමට අපි මාරු කරගෙන නැහැ. තාම ඒක තියෙන්නේ මුදල් පොතේ සිහි වටන තීරුවේ පමණයි මේ තියෙන්නේ ඒක. හරි. ඊළඟට අපි බලමු අපි දැන් මුදලින් සිදුවෙච්ච ගනුදෙනු සියල්ල අපි දිත්ත සටහන් සම්පූර්ණ කළා. අපි දැන් බලමු
බැංකු ආශ්‍රිත ගනුදෙනු ටිකත් මේ ආකාරයෙන්ම අපි ගිණුම්ගත කරන්න. පළවෙනි ගනුදෙනුව තමයි පළවෙනි මාසේ 8 වන දින රුපියල් 15000ක චෙක් පතක් නිකුත් කර විකිණීමට භාණ්ඩ මිලදී ගත්තලු. 15000ක චෙක් පතක් බැංකුවෙන් චෙක් පතක් ගෙවලා අත්පිට මුදලට ගත්තා. 15000යි 1.8 ගැනුම් නේද? 1.8 ගැනුම් ගිණුම 1.8 අපි කියමු මේක 1.8 කියලා. ඒක බැංකුවනේ. බැංකුවෙන් තමයි ගෙවලා තියෙන්නේ රුපියල් 15000ක් තමයි ගාන. හරි නේද? ගැනුම් ගිණුම හරකලා ඒ වගේම අපි බැංකු ගිණුම මොකද්ද කරන්නේ? මේ තියෙන බැංකු ගිණුම නෙමෙයි. බැංකු ගිණුම කියන්නේ මෙන්න මේක 1.8 1.8 කවුද? ගැනුම්. ගැනුම් ගිණුමට රුපියල් කීයක්ද? 15000යි චෙක් පතක් ගෙවනවා. හරි නේද? 1.8 15000ක් අපි ගැනුම් ගිණුම බැර කළා මෙන්න මේ විදිහට 1.8 15000. අපි දැන් බලමු ඊළඟ බැංකු ගනුදෙනුව සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ප්‍රියානිගෙන් 6200ක චෙක් පතක් ලැබෙන්නේ රුපියල් 300ක වට්ටමක් අඩු කරගෙන කවද්ද 11 චෙක් පතක් ලැබෙන්නේ කීයක්ද? 300ක් අඩු කරලා. එහෙමනම් බැංකු ජංගම ගිණුම පිළිබඳ ගණදෙනු තමයි මෙතන පෙන්වන්නේ. එහෙමනම් ප්‍රියානිගෙන් ලැබෙන චෙක් පත අපි එදිනම බැංකුවේ තැන්පත් කරා කියලා තියෙන නිසා අපි මේ අවස්ථාවේදී අපි මුදල් පොත හරහා යන්නේ නැතුව අපි මේක ඍජු බැංකු තැන්පත් කිරීමක් විදිහටම අපිට සටහන් කරන්න පුළුවන්. එහෙනම් බැංකුවට 6200යි වට්ටම 300යි. එහෙම නේද? ඔව්. ප්‍රියානිගෙන් චෙක් පතක් ලැබිලා තියෙනවා ණය ගැතියෙක්ගෙන්. එහෙනම් බැංකු ගිණුම 6200යි 300යි. බැංකු ගිණුම 6200යි 300යි. ප්‍රියානි කීයක්ද? 6000. ප්‍රියානි 6200යි 300යි 1.11. 6200යි රුපියල් 300යි වට්ටම. එතකොට ප්‍රියානි කියන්නේ කවුද? ණය ගැතියෙක්. එවනම් දැන් අපි 1.11 ප්‍රියානි කියන ණය ගැතියගේ ගිණුම 1.11 බැංකුවට හම්බ වෙනවා කීයක්ද? රුපියල් 6200යි 300යි. 6200යි 1.11 වට්ටම් රුපියල් 300ක්ද අපිට මේ ආකාරයෙන් ලකුණු කරගන්න පුළුවන්. මේ වට්ටම් ප්‍රමාණය සිහිවටන තීරුවට අපි දැනටමත් අපි දාලා තියෙනවා. අපි බලමු ඊළඟ ගනුදෙනුව කුමක්ද කියලා. 1.18 කඩකුලී සඳහා 2000ක චෙක් පතක් නිකුත් කළා. 1.18 වියදමක් කරනවා කඩකුලී
කීයද රුපියල් 2000ක් නේද? රුපියල් 2000ක් චෙක් පතක් 1.18 කඩකුලි. 1 කඩකුලී ගිණුම 1.18 ඒ කියන්නේ වියදමක් 2000යි. ඒක යන්නේ බැංකු. කලින් එකක් ගෙවලා තියෙනවා මුදලින්. දැන් බැංකු ගනුදෙනුවක් සිද්ධ වෙනවා. අපි බලමු ඊළඟ ගනුදෙනුව කුමක්ද කියලා. මේකත් අපි සටහන් කරා. ඊට පස්සේ අපි ඒක දිත්ත සටහන බලමු හරිද කියලා. බැංකු ගිණුම තමයි බැර වෙන්නේ 1.18 නිවැරදිව සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟ බැංකු ගනුදෙනුව ගත්තොත් එහෙම ඉමාසගෙන් ජනවාරි 20 ලැබුණු චෙක් පත. මේක ඉස්සෙල්ලා තිබ්බ එකක් ළමයි අපිට මතක් වෙනවා. ඉමාසගෙන් ජනවාරි මාසේ හම්බෙච්ච චෙක් පත බලන්න ඕන නම් අපිට මුදල් පොත තමයි බලන්න වෙන්නේ කීයක්ද කියලා. එහෙම නේද? මේ තියෙන රුපියල් 9000ක් චෙක් පත දැන් තැන්පත් කරනවලු. කවද්ද තැන්පත් කරන්නේ? 1.27 නේද මේක තැන්පත් කරන්නේ අපි. මේ මුදල් පොතේ තියෙනවා දැන් 1.27 අපි මොකද කරන්නේ මේක බැංකුගත කරනවා. එහෙනම් අපි මේක කොහෙටද දාන්නේ? බැංකුගත කරන නිසා අපි ඒක මුදල් පොතෙන් ඉවත් කරලා 1.27 දාතම යටතේ අපි බැංකු ගිණුම මුදල් කියන ශීර්ෂය යටතේ අපි රුපියල් 9000ක් අපි බැංකු ගිණුම හර කිරීමක් මේ අවස්ථාවේදී සිද්ධ කරන්න අවශ්‍යයි. හොඳයි. අපි බලමු ඊළඟ බැංකු ගනුදෙනුව කුමක්ද කියලා. හරි. මේ ගනුදෙනුවත් සමග අපේ බැංකු සමග අපි කරපු සියලුම ගනුදෙනු අපි සටහන් කරලා අවසానයි. එhmenan අපිට තව තියෙනවා ගනුදෙනු කීපයක් සටහන් කරන්න. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම මෙන්න බලන්න. ණයට ගැනීම සම්බන්ධ ගනුදෙනු. මොකද්ද මතක් වෙන්නේ? භාණ්ඩ ණයට ගන්නවා නම් නැවත නැවත ඒක සිද්ධ වෙනවා නම් ව්‍යාපාරය තුල නඩත්තු කරන මූලික සටහන් පොත මොකක්ද කියන ප්‍රශ්නේ මම අහනවා. කවුද උත්තර දෙන්නේ? ගැනුම් ජර්නලය. හරියටම හරි. ගැනුම් ජර්නලය. එහෙමනම් අපිට දැන් සිද්ධ වෙනවා ගැනුම් ජර්නලයක් ආරම්භ කරන්න. ඒකේ ආකෘතිය අපි තියෙනවා 1.6.45 සුරංගි. අපි බලමු 1.6.45 සුරංගි. මෙන්න ගැනුම් ජර්නලයේ තියෙනවා. එවනම් දිනේ 1.6 ඉන්වොයිස් සංඛ්‍ය 45 සුරංගි තමයි එයාගෙන් තමයි අරන් තියෙන්නේ. කීයක්ද අරන් තියෙන්නේ? රුපියල් 24000ක්. රුපියල් 24000යි. අපි බලමු ගැනුම් ආශ්‍රිත ඊළඟ ගනුදෙනුව කුමක්ද කියලා. මේක අපි සටහන් කළා. ඉන්වොයිස් සංඛ්‍ය 116 විජිත. ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති විජිතට පේමන්ට් එකක් කරනවා අහු වුණා මුදල් පොත හරහා එහෙම නැත්නම් බැංකු ගිණුම හරහා.
නමුත් අපි දැක්කේ නෑනේ යාට ඇයි ගෙවීමක් කරේ කියලා. මෙන්න දැන් හම්බෙනවා ඒකේ මූලික ගණදෙනුව. 116 1.8 20000යි. විජිතගේ ගිණුමට ගියොත් අපිට පෙනෙයි අර ගෙවීම කරපු එක. අපි යන් විජිත ගිණුමට 1.8 116 20000යි. එහෙම නේද? තාම අපි ණයට නිබාණ්ඩ අරන් තින්නේ. ඒක නිසා අපි ණය ගැති ගිණුමට අපි තාම මේක මාරු කරලා නැහැ. අපි එක පැත්තක් විතරයි අපි තාම ලකුණු කරේ රුපියල් 24000. එහෙම නේද? අපි කවුද? ගැනුම් ජර්නලය මේ තියෙන ගැනුම් ජර්නලේ සුරංගි කියලා 24000යි. අපි තාම එක පැත්තයි අපි තාම මේකේ සටහන් කරලා තියෙන්නේ. මේක අන්තිමට අපි දන්නවා සුරංගිගේ ගිණුමට මාරු කරන්න ඕන. එතන මෙන්න මේ ආකාරයෙන්ම අපිට තවත් ගණදෙනුවක් අපිට ලැබෙනවා. මොකක්ද ඒ? 116 විජිත 20000යි. 116 විජිත 20000යි දිනේ කවද්ද? 1.8 1.8 විජිත 20000යි. ඉන්නොයි සංඛ්‍ය අපිට මතක නැහැ. අපි ඒකත් මෙතනට දාන්න ඕන. හරි විදිහට නම් තාම අපි මේක ගැනුම් ජර්නලයේ මේ ගණන් ටික අපි ඒ ණය හිමියන්ගේ ගිණුම් වලට අපි තාම මාරු කරලා නැහැ කියලා මතක තියාගන්න. ඒ කියන්නේ අපි තාම ලෙජර් ගිණුම් වල තාම මේක දාන්න පටන් අරන් නැහැ. තාම මේ සිද්ධ වෙන්නේ මූලික සටහන් පොත්පත්වල මේ ගණදෙනු සටහන් වීම පමණක් කියන එක අපි මතක තියාගමු. හරි නේද? අපේ දැන් එතකොට මේ ගණදෙනු දෙකත් අපි සම්පූර්ණ කළා. දැන් අපිට තියෙන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම සම්බන්ධ මොකද්ද මතක් වෙන්නේ? ණයට විකිණීම සිද්ධ වෙනවා නම් ව්‍යාපාරයක අපි නඩත්තු කරන මූලික සටහන් පොත මොකද්ද? ඔන්න මතක තියාගන්න, මතක් කරන්න, ආවර්ජනය කරන්න. විකුණුම් ජර්නලය. ඒතර විකුණුම් ජර්නලයේ කවුද ඉන්නේ? අපේ ණය ගැතියෝ ගොන්න. හොඳයි. පළවෙනි එක තමයි 1.5 ඉන්වොයිස් අංක 1 ප්‍රියානි 19000යි. 1.5 ප්‍රියානි නෙමෙයිනේ අපි තාම අපි බලන්නේ විකුණුම් ජර්නලය. ඉන්වොයිස් අංක 1 කවුද? ප්‍රියානි. කීයද ගාන? 19000යි. හරිද? හරි. ඒ ආකාරයෙන් අපි දැක්ක තවත් ගණදෙනුවක් තිබ්බා ප්‍රියානිත් එක්ක. 1.9 ඉන්වොයිස් අංක 2 කවුද? ඉමාසා. ඊළඟ ගණදෙනුව. මේක අපි කළා. 1.9 ඉන්වොයිස් අංක 2 ඉමාසා 25000යි. ගැනුම් ජර්නලයේ විකිණුම 1.9 ඉන්වොයිස් අංක 2 ඉමාසා රුපියල් 9000යි. ඔයගොල්ලන්ට මතක ඇති අපි ඉමාසාගෙන් චෙක් පතක් ලැබෙනවා ජනවාරි මාසේ 20 වෙනි දින රුපියල් 9000කට. ඊට පස්සේ ඒ චෙක් පත මුලින්ම අපි බැංකු ගිණුමේ දැම්මා. ඊට පස්සේ ඒක අපි චෙක් පත බැංකුවේ තැන්පත් කරේ 1.27 කියලා තමයි දාලා තිබ්බේ. 1.27 මේ තියෙන්නේ. ඒක අපි ඒක නිසා අපි ඒක 1.27 අපි බැංකු ගිණුමෙන් අපි ඒක මාරු කරා කොතනටද? එකයි 27 මේ තියෙන්නේ
මුදල් ගිණුමෙන් අපි බැංකු ගිණුමට මාරු කරා. එතකොට මේ ගණදෙනුවට අදාළ මූලික ගණදෙනුව තමයි අර අතන සිද්ධ වුණේ. මොකද්ද? විකුණුම් ජර්නලය අපි ඉමාසා කියලා නඩත්තු කරේ. තාම මතක තියාගන්න මේ ප්‍රියාණිගේ ගණදෙනුවත් ඉමාසාගේ ගණදෙනුවත් අපි තාම ඒ ගිණුම් වලට මාරු කරලා නැහැ. ඒක නිසා අපි දන්නවා මේ විකුණුම් ජර්නලයේ තියෙන මේ රුපියල් 28000 දැන් අපිට පුළුවන් අපි දැන් ගණදෙනු සියල්ල අපි ලකුණු කරපු නිසා අපි මේ එකින් එක මේ මූලික සටහන් පොත්පත් අපි ඒවල තියෙන ශේෂ අපි දැන් පිටපත් කරගන්න ඕන ලෙජර් ගිණුම් වලට. ඒක හන්ද අපිට ලැබෙනවා රුපියල් අපි බලමු තවත් මොන හරි ගණදෙනුවක් තියනවාද කියලා 1.31 1.9 අපිට දැන්ට පෙන්වන්නේ ගණදෙනු දෙකක් පමණයි. හොඳයි. වෙන ගණදෙනුවක් නැහැ. ගණදෙනු දෙකයි තියෙන්නේ. එහෙමනම් අපි මේ විකුණුම් ජර්නලයේ සටහන් කරගත්ත ගණන් දෙක ඉස්සෙල්ලාම අපි මාරු කරමු. කොතනටද? ඒ ණය ගැතියන්ගේ ගිණුමට. ඒක තමයි මේ 1.31 තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි ප්‍රියාණි සහ ඉමාසා පළවෙනිදා සහ 1.31 වෙනිදා ප්‍රියාණිට 19000ක් යනවා. ප්‍රියාණි ණය ගැතියෙක් වෙනවා රුපියල් 19000කින්. මේක මාරු කරන්නේ අපි ඇත්තටම 1.31. ඒ වගේම ඉමාසාට 9000ක් අපි මාරු කරන්න ඕන. ඉමාසා කොතනද ඉන්නේ? මෙන්න 9000ක්. මේ ගණදෙනු සිද්ධ වෙන දවස තමයි මම හිතන්නේ 1.9 1.9 යටතේ තමයි මෙතන එක සිද්ධ වෙන්නේ. ඒකන්ද 1.5 තිබ්බට මෙතරම් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙමනම් 1.9 අපි මේක අපි මේ තියෙන්නේ අපේ ණය ගැති ගිණුම. ඒතර ඒක විකුණුම් හා අදාළ නිසා අපි මොකද්ද කරන්නේ? අපිට පුළුවන් මේක විකුණුම් ගිණුමට දැන් මාරු කළ යුතුයි. දැන් තමයි අපි අපේ ලෙජර් ගිණුම ආරම්භ කරන්නේ. ඉමාසා 1.9 විකුණුම් විදිහට 9000ක් යනවා. ඒ වගේම ප්‍රියාණිගෙන් ණයට විකුණුම් සිද්ධ වෙන නිසා 19000ක් යනවා. එහෙමනම් 1.9 සහ 1.19000යි 25000යි. අපි දැන් යමු විකුණුම් ගිණුමට. මේක නිවැරදි වෙන්න ඕන 25000ක් විදිහට. හේතුව තමයි අපි 9000ක් නෙමෙයි දාලා තියෙන්නේ. 25000ක් තමයි ණයට විකිණීමක් සිද්ධ වෙලා තියෙන්නේ. මම ඒක පෙන්නන්නම්. 25000යි. ඉන්වොයිස් අංක 2 25000යි. දැන් අපි බලමු විකුණුම් ජර්නලයේ එකතුව අපි දන්නවා 19000යි 25000යි කියන්නේ අපිට ලැබෙනවා 44000ක්. 44000ක් අපිට මෙතනට එන්න ඕන. 44000යි එකතුව මේ වෙනුවට. දැන් අපි මේක විකුණුම් ගිණුමට මාරු කරමු. 44000යි අපේ විකුණුම් ගිණුම ණයට විකුණුම් අපි
44,000යි. එකයි 31 ඒක අපි ලබා ගන්නේ අපි ඊට පස්සේ මේක ඒ ණය ගැති ගිණුම් වලට අපි මාරු කරන්න ඕන. ණය ගැතියෝ දෙන්නෙක් ඉන්නවා. ඒක නිසා අපි මෙතන ණය ගැති ගිණුම ඊට පස්සේ අපි දන්නවා මෙතන හිටියේ ප්‍රියානි සහ ඉමාසා වෙන්න ඇති. අපි බලමු මේ ඉන්නේ ඉමාසා අනිත් පැත්තෙන් අපි එක නිවැරදි තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් මේ විකුණුම් ජාලේ ප්‍රියානි 19000යි ඉමාසා 25000යි ණයට විකුණුම් ප්‍රියානි 19000යි සහ ඉමාසා අපි දාලා තියෙනවා 25000ක් ණයට විකුණුම්. මෙතන අපි මේ 9000 අපිට වැරදිලා අපි නිවැරදි කළා. ඒක නිසා ඒක එන්න ඕන ඇත්තටම රුපියල් 25000ක්. 25000යි අනිත් එක්කෙනාට 19000යි තමයි අපි 44000ක් අපි විකුණුම් ගිණුමට බැර කිරීමක් සිද්ධ වුණේ. 25000 සහ 19000 44000 ප්‍රියානි සහ ඉමාසාගේ ගිණුම් වලට අපි බැර කිරීමක් සිද්ධ කළා. එතකොට අපි දැන් විකුණුම් ජර්නලයේ තියෙන ගණදෙනු දෙක අපි ඒ ණය ගැතියන්ගේ ගිණුම් වලට අපි මාරු කළා. මේ ආකාරයෙන් අපිට සිද්ධ වෙනවා දැන් මේක හරි 44000. ඒ ආකාරයෙන්ම අපිට ගැනුම් ජර්නලයේ තියෙන මේ ගණදෙනු ටිකත් අපිට එකතු කරගන්න පුළුවන්. දැන් අපි මාසයේ අවසානයේ කීයක්ද? අපි 44000ක් අපිට එකතුවක් ලැබෙනවා. අපි දැන් අපි මේ එකතුව 1.31 වන දින අපි මොකද කරන්නේ? මේක මාරු කරනවා. අපි අපේ ගැනුම් ගිණුමට අපි දැන් බලමු ගැනුම් ගිණුම 1.31 44,000යි. දැන් අපිට මේ දෙක ණය ගැතියන්ගේ අපේ ණය හිමියන්ගේ ගිණුමුත් අපි යාවත් කාලින කරන්න ඕන. මේ 44000 ඇතුළත අපි දැක්කා දෙන්නෙක් හිටියා. කවුද? මෙතන අපේ ගැනුම් ජර්නලේ සුරංගිගේ ගිණුමට 24000ක් සහ විජිතගේ ගිණුමට 20000ක්. සුරංගි 24000යි විජිත 20000යි. එමනම් අපේ ණය හිමියෝ දෙන්නට අපි දැන් මේ දෙක මේ තියෙන සුරංගිගේ ගිණුම සුරංගිට 24000යි විජිතට ගැනුම් විජිතට 20000යි. ගැනුම්. හරි. අපි දැන් ණයට භාණ්ඩ ගත්ත ඒ ගණන් ටිකත් අපි ඒ ණය හිමියන්ගේ ගිණුම් වලට යාවත් කාලින කරා. දැන් ඕගලන්ට පේනවා ඇති අපි මේ ණය ගැතියාගේ සෙටල්මන්ට් එක අපි මීට ඉස්සෙල්ලම දාගත්තා වට්ටමකුත් සමග ඒ ණය ගෙවනවා. දැන් එතකොට මේ ගිණුම සම්පූර්ණ වෙනවා මේක ගිණුම පියවන අවස්ථාවේදී. ඒ විජිත ඒ වගේම තමයි අපේ අනිත් ණය එකන සුරංගි තව අපේ තවත් කෙනෙක් ඉන්නවා සුරංගි කියන ණය ගැතියා. සුරංගි ගත්තොත් එහෙම යාගේ මේ ගැනුම් 24000න් අපි දැනට අපිට යාට පියවලා තින්නේ යා රුපියල් 8000ක් වටිනා ණය
පමණයි. හොඳයි. දැන් එහෙමනම් අපි ඔගොල්ලෝ දැක්කා අපි දැන් මේ මූලික සටහන් පොත් දෙකක් වන මේ විකුණුම් ජර්නලයේ සහ ගැනුම් ජර්නලයේ තියෙන අගයන් ටික අපි දැන් ඒ ණය ගැති සහ ණය හිමි ලෙජර් වලට අපි මාරු කරගෙන අවසానයි. දැන් අපිට මේ ගාන සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් අපි වට්ටම් තීරු සහිත මුදල් පොත දැන් අපිට මම හිතන්නේ තුලනය කරන්න පුළුවන්. අපි බලමු මුදල් පොත තුලනය කරලා අපි දන්නවා වට්ටම් තීරුවේ අපිට ලැබෙනවා රුපියල් 400ක්. ඒ වගේම අපි දැන් එකතු කරලා බලමු මේ අනිකුත් ගන්දෙනු ටික 0.600යි 12යි 32යි 3යි 4යි. ඒ ආකාරයෙන්ම අපි බැර පැත්තත් අපි සම්පූර්ණ කරමු. මේ පැත්තේ එනවා රුපියල් 1000ක් එනවා වට්ටම් තීරුව. දැන් අපි මේ 4,20,600 අපි මේ පැත්තට ගේනවා. මේ ගිණුම ශේෂ කරනකොට අපිට ලැබෙනවා 282,600ක්. ශේෂය 15ට ගෙන ගියා. එවනම් මුදල් පොතේ අපි දෙවෙනි මාසේ පළවෙනිදා අපි ශේෂයක් අපිට ලැබෙනවා. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 282,600ක්. දැන් අපිට තව දෙයක් කරන්න තියෙනවා. අපි දන්නවා මුදල් පොතේ හර පැත්තෙන් අපි මේ වට්ටම් තීරුවේ තියෙන මේ එකතුව අපි දන්නවා අපේ මොකද්ද මේක අපේ ණය ගැතියන්ට අපි දීපු වට්ටම්. එහෙමනම් දුන් වට්ටම් ගිණුමට අපි දැන් මේක මාරු කරන්න ඕන. එහෙමනම් අපි දැන් දුන් වට්ටම් ගිණුමට මේ වට්ටම් තීරුවේ තියෙන රුපියල් 400 අපි මාරු කරගන්නවා. දුන් වට්ටම් ගිණුම රුපියල් 400යි. මේක ණය ගැති ගිණුමකට තමයි අපි මේක ණය ගැති අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ ගිණුමට තමයි බැර වෙන්නේ. ඒ මුදල් පොතෙන් ආව එක. එතකොට මුදල් පොතේ මේ ආකාරයෙන්ම දරුවනි අපේ තියෙනවා තව මොකද්ද? මේ ඒකේ බැර පැත්තෙත් අපේ තියෙනවා ලද වට්ටම් කොටසකුත් අපිට තියෙනවා. රුපියල් 1000ක්. අපි දැන් ඒ ලද වට්ටම් ඒ රුපියල් 1000 ලද වට්ටම් ගිණුමට අපි දැන් අරන් යමු. මේ තියෙන ලද වට්ටම් ගිණුම රුපියල් 1000යි. ණය හිමි යාට තමයි මේක අපි බැර කරන්නේ. මේ ආකාරයෙන් අපි ඊළඟට බලමු අපේ මුදල් පොත අපි දැන් සම්පූර්ණ කරගත්තා. අපිට දැන් පුළුවන් අපේ ඊළඟ ගිණුම වන බැංකු ගිණුමත් අපිට මේ ආකාරයෙන් තුරණය කරන්න. එතන බැංකු ගිණුම ගත්තයින් පස්සෙත් අපි දන්නවා මේ ලද වට්ටම් තීරුවේ අපිට පේනවා ඒකේ දෙකක් තියෙනවා. බැර පැත්තෙන් නැහැ. අපිට තියෙනවා රුපියල් 300ක්. රුපියල් 300ක් සහ හර පැත්තේ එකතු අපි දන්නවා වැඩි කියලා. ඒක නිසා අපි හර පැත්ත එකතු කරගමු 0.2යි 15 ඉතිරි 1යි 3යි.
35,200යි. එතන අපිට ශේෂය පහළට ගෙන ගියා. කවද්ද? 1.31 18,200යි. නිවැරදිද කියලා අපි චෙක් කරමු. 0යි 2යි 7යි 7යි 8යි 15න් පහ ඉතිරි 1යි 2යි 3යි 35,200යි. එවනම් 2.1 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 18,200යි. ඉතින් අපි බැංකු ගිණුමෙනුත් අපි හඳුන ගන්නවා දුන් වට්ටමක් තියෙනවා ණය ගැතියන්ට ප්‍රියාණිට රුපියල් 300ක්. එහෙමනම් අපි මේ තියෙන ප්‍රියාණිගේ දුන් වට්ටම රුපියල් 300. ඒක අපි දැන් මාරු කරන්න ඕන. වට්ටම් කියන්නේ වියදමක්. ඒක නිසා දුන් වට්ටම් ගිණුමට නැවත වතාවක් රුපියල් 300ක් මාරු වෙනවා. කාගෙන්ද? ණය ගැති ගිණුමෙන්. ණය ගැතිය තමයි ප්‍රියාණි. ඒතර දැන් අපිට ඕනනම් පුළුවන් මේ ගිණුමත් අපිට දැන් තුලනය කරන්න. මම හිතන්නේ ආයේ නැහැ. මුදල් පොතෙන් ආව ටිකත් මුදල් ගිණුමෙන් ආව වට්ටමත් අපි ගත්තා. ඒ වගේම බැංකු ගිණුමෙන් ආව වට්ටමත් ගත්තා. එහෙමනම් දුන් වට්ටම් ගිණුමේ අපි ශේෂය රුපියල් 700ක් විදිහට අපිට ගන්න පුළුවන්. 700යි 700යි. එහෙමනම් ශේෂය පහළට ගෙන ගියා රුපියල් කීයක්ද? 700ක්. කවද්ද? 2.1 ශේෂය ඉදිරියට ගෙන ආවා. දැන් අපිට පුළුවන් අනෙකුත් සියලුම ගිණුම් ටික අපිට තුලනය කරන්න පුළුවන්. අපි දැන් බලමු. අපි මුදල් පොතෙන් පටන් ගත්තේ 2,82,600යි. ඊළඟට බැංකු ගිණුමත් අපි තුලනය කරා 18,200ක්. ගැනුම් ගිණුමත් අපි තුලනය කරා. ඊළඟට අපි බලමු විකුණුම් ජර්නලය අපි මේකේ තියෙන ඒ ප්‍රමාණය අපි ණය ගැති ගිණුමට දැන්ටමත් යවලා තියෙන්නේ. ඊළඟට අපි මේ තියෙන්නේ බැංකු ණය ගිණුම. අපිට පුළුවන් බැංකු ණය ගිණුම තුලනය කරන්න. එමනම් අපි දන්නවා බැරපැත්තේ ශේෂය වැඩි රුපියල් 50,000යි. බැරපැත්තේ ශේෂය 50,000යි. එමනම් ශේෂය පහළට ගෙන ගියා රුපියල් 47,000යි. එමනම් 1.31 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 47,000යි. අපි දැන් බලමු මේ ස්ලයිඩ් එකත් අපි සම්පූර්ණයි. අපි දැන් බලමු අනිකුත් ගිණුම්. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රියාණි කියන ණය ගැතියගේ ගිණුම අපිට තුලනය කරන්න. අපි නිකමට බලමු තුලනය වෙනවද කියලා. 12,000යි 18,200යි 12,000යි 18,200යි 18,500යි. ඒ අනුව අපිට පේනවා පොඩි ශේෂයක් ඉතුරු වෙනවා රුපියල් 500ක්. ශේෂේ පහළට ගෙන ගියා රුපියල් 500ක්. අපිට ප්‍රියාණි කියන ණය ගැතියගෙන් ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 500යි. මේක එකතුව 19,000යි. මේ තමයි ගිණුම් තුලනය කිරීම. ප්‍රියාණි ණය ගැතියත් අපි සම්පූර්ණයි. අපි දැන් බලමු ඉමාසා කියන ණය ගැතිය. රුපියල් 25,000යි 25,000යි රුපියල් 16,000යි.
එමනම් ඉමාසගේ ශේෂය පහළට ගෙන ගියා රුපියල් 16,000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 16,000යි. එතකොට අපි විජිතගේ ගාන අපි බලමු. අපි විජිතගේ නිවැරදි කිරීමක් අපිට අවශ්‍ය වෙනවා. අපිට මග ඇරිච්ච එකතු කිරීම තියෙනවා සුරංගි. මේක අපි තුලනය කළා. ඉමාස හරි සුරංගි ණයහිමියත් අපි තුලනය කරන්න පුළුවන්. ඔහුගේ එකතුව මේ පැත්තෙන් අපිට එනවා රුපියල් 24,000ක්. 24,000යි. ඊට පස්සේ අපි දන්නවා 8,000ක් ඔහු දැනටමත් ණයහිමියන්ට අපි ගෙවලා තියෙනවා. එහෙමනම් තව 16,000ක් අපිට ශේෂයක් අපිට ඉතුරු වෙනවා. ශේෂය ඉදිරියට ගෙන ගියා රුපියල් 16,000යි. එහෙමනම් 2.1 ශේෂය ඉදිරියට ගෙන ගියා රුපියල් 16,000යි. ශේෂය මෙතන පහළට ගෙන ගියා. එතකොට සුරංගි අපි හරි. ඊළඟට අපි විජිත බලමු. විජිතගේ මෙතන වට්ටම රුපියල් 600ක් විදිහට නිවැරදි වෙන්න ඕන. ඔයගොල්ලන්ට මතක ඇති 11,400යි. මෙතන 600යි. එවනම් රුපියල් 20,000යි මේ පැත්තෙන් 20,000යි. ශේෂයක් ඉතුරු වෙනවා 12,000යි. රුපියල් 8,000ක ශේෂය පහළට ගෙන ගියා. ශේෂය රුපියල් 8,000යි. ඊළඟට අපි බලමු ප්‍රාග්ධන ගිණුමත් අපිට තුලනය කරන්න පුළුවන්. ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ශේෂය පහළට ගෙන ගියා ලක්ෂ 2යි. ශේෂය පහළට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ආවා ලක්ෂ 2යි. අපි දුන්වට්ටම් ගිණුම ශේෂ කරලා තියෙන්නේ. ලද වට්ටම් ගිණුමත් අපිට ශේෂ කරන්න පුළුවන්. ශේෂය පහළට ගෙන ගියා රුපියල් 1000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 1000යි. ඊට පස්සේ ගැනුම් ගිණුම අපිට තුලනය කරන්න පුළුවන්. එක් ලක්ෂ 44,000යි. ශේෂය පහළට ගෙන ගියා 1,44,000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා 1,44,000යි. අපි දැන් බලමු විකුණුම් ගිණුම තුලනය කරන්න. 1,94,000යි. 1,94,000යි. ශේෂය පහළට ගෙන ගියා 1,94,000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා 1,94,000යි. කඩකුලී ගිණුමේ අපිට ශේෂයක් එනවා රුපියල් 4,000ක. 4,000යි. ශේෂය පහළට ගෙන ගියා 4,000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 4,000යි.
හොඳයි. දැන් අපි අපේ සියලුම ලෙජර් ගිණුම් ටික අපි දැන් තුලනය කරලා අපි ශේෂයන් ඉදිරියට ගේන ඒවා ටික හඳුනගෙන ඉන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ අවසාන පියවර වන මෙන්න මේ සමනල ව්‍යාපාරයේ 1.31 වන දිනට ශේෂ පිරික්සුම අපි යාවත්කාලින කිරීම. ඒක අපේ අවසාන පියවර. එහෙමනම් අපිට දැන් සිද්ධ වෙනවා මේ එක් ලෙජර් ගිණුම් දිහා බලලා ඒ වල තියෙන හරශේෂයන් ටික හර පැත්තෙත් බැර ශේෂයන් ටික බැර පැත්තෙත් සටහන් කිරීම. ඒක නිසා අපි දැන් මුදල් ගිණුමේ ඉඳලා අපි මේ වැඩේ පටන් ගමු. අපිට පටන් ගන්න තියෙන්නේ අංක 1 මුදල් ගිණුම. ඊට පස්සේ අපි දැක්කා බැංකු ගිණුම. අපි දැන් මේ දෙකේ ශේෂයන් දෙක අපි බලමු. මෙන්න මුදල් ගිණුම හරශේෂයක් තියෙනවා 2,82,600යි 282,600යි 18,200යි. අපි මේ දෙක එකටම දාමු. දෙසීයයි. අපි දැන් ඊළඟ ගිණුම ගැනුම් ජර්නලයේ අපි ඒක ගැනුම් ගිණුමෙන් තමයි ඒක පෙන්වන්නේ. එමනම් විකුණුම් ජර්නලයත් අපි ශේෂ පිරික්සමට අරන් යන්නේ නැහැ. නමුත් අපි දන්නවා බැංකු ණය ගිණුම 47000ක් ඒක අපි ශේෂ පිරික්සමට යනවා බැර ශේෂයක් විදිහට. බැංකු ණය 47000යි. බැංකු ණය ගිණුම 47000 හරි. අපි ඊළඟට බලමු ප්‍රියානි කියන ණය ගැතියා. ණය ගැති ප්‍රියානි රුපියල් 500යි. අපි දන්නවා ණය ගැතියෙක් කියන්නේ හරශේෂයක් වත්කමක් රුපියල් 500යි. ප්‍රියානි රුපියල් 500 වෙනකොට තව ණය ගැතියෙක් ඉන්නවා ඉමාසා රුපියල් 16000යි. රුපියල් 16000යි. ඊළඟට අපිට තියෙන්නේ ණය හිමි සුරංගි ඒකේ බැර ශේෂයක් තියෙනවා රුපියල් 16000ක. සුරංගි ණය හිමි 16000යි. බැර ශේෂයක්
ඊළඟට ණය හිමි විජිත රුපියල් 8000යි. රුපියල් 8000යි ණය හිමි. ඊළඟට ප්‍රාග්ධන ගිණුම රුපියල් 2,00,000යි. ඒක බැරශේෂයක් කියලා අපි දන්නවා. අපි බලමු ඊළඟ ගිණුම මොකක්ද කියලා අපිට තුලනය කරන්න තියෙන. ඊළඟට අපිට තියෙන්නේ දුන් වට්ටම් ගිණුම රුපියල් 700යි ලද වට්ටම් රුපියල් 1000යි. දුන් වට්ටම් කියන්නේ වියදමක් රුපියල් 700යි. ඒ වගේම ලද වට්ටම් රුපියල් 1000යි. ඊළඟට අපිට තියෙන්නේ ගැනුම් 1,44,000යි ඊළඟට විකුණුම් 1,94,000යි. අවසාන වශයෙන් කඩකුලි රුපියල් 4,000යි වියදමක්. එතකොට මේ දැන් අපි හරශේෂ සහ බැරශේෂ ටික අපි දාගත්තා. අපි මේක අපිට තුරණය කරොත් අපිට ලැබෙනවා රුපියල් 4,66,000ක්. මේ පැත්තත් 4,66,000ක්. එහෙමනම් අපි අපේ පෙළපොතේ තිබ්බ අභ්‍යාසය අපි සම්පූර්ණයෙන්ම අවසන් කරා. ඊට පස්සේ ලෙජර් ගිණුම් ඒ වගේම මූලික සටහන් පොත්පත් ඒ සියලුම දේවල් ආවරණය වෙන පරිදි තමයි මේ උදාහරණයේ තිබ්බේ. අවසාන වශයෙන් ශේෂ පිරික්සම අපි සම්පූර්ණ කරන හැටි. එහෙමනම් අපි ඊළඟ පරිච්ඡේදයෙන් අපි තවත් අපේ අභ්‍යාසයක් අපි කරමින් අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන්.